10 ප්‍රශ්න තියෙනවා. ස්වභාවික දිග සැහැල්ලු සරපිල දුන්නක් ස්ප්‍රින්ග් එකක් පොළොව මත තිබුණේ හරි ස්ප්‍රින්ග් එකක් පොළොව උඩ තියෙනවා ස්ප්‍රින්ග් එකක් පොළොව උඩ තියෙනවා දුන්නක්. ඉතින් ප්‍රශ්නේ දුන්නක් වව පොළොවේ වම හයි කරලා තියෙන සරුක අක්ෂය සිරස් අක්ෂය කියන්නේ මොකක්ද? මේ සිරස්ස තියෙනවා දුන්න සිරස්ස තියෙනවා අක්ෂය සිරස්ස වශයෙන් සමීකරණ ස්කන්ධය එම්මන වස්තුවක් දුන්න මත තබා ඇති විට දුන්න d දුරක් සිම්පල් d දුරක් සම්පීඩනය වෙනවා. මොකද කරන්නේ? මේකේ උඩ ස්කන්ධයේ එම්මන අංශයක් තියෙනවා. තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒක බර දරා ගන්න ඕන. දුන්න මොකද වෙන්නේ? සම්පීඩනය වෙනවා. සිම්පල් d දුරක්. සිම්පල් d දුරක් සම්පීඩනය වෙවි පවතින. ඒ කියන්නේ මෙහෙම සම්පීඩනය වෙලා මොකක්ද තේරෙනවද? නෑ එයාගේ බර දරාගෙන එයාට ලස්සනට ඉන්නවා. සමතුලිතව ඉන්නවා. මෙතන සමතුලිතයි. සම්පීඩනයේදී පවතී. එච්චරයි. දැන් මේකෙන් කරන්න පුළුවන් දේවල් ටික කරමු. ස්වභාවික දිග දීලා තියෙනවා. අක්ෂය සිරස්වලදී දීලා නැහැ. දුන්නේ ස්වභාවික දිග දීලා. දීලා නැත්තම් මොකද කරන්නේ? මොකක් කරා පුරක් දාමු. A හරි L හරි. L දාන්න. A දාමු සිම්පල් A. සිම්පල් A දාමු. හරිද? සිම්පල්. හරි. දැන් මෙතන සමතුලිතයි. සමතුලිතයි නම් මොකද ලක්ෂණ? ඥාගේ බර තියෙන්න ඕනේ 15 mg. සමාන වෙන්න ඕනේ උඩට තියෙන තෙරපුම. T සමාන වෙන්න පැහැදිලිද? එතකොට T කියන්නේ මොකක්ද? දුන්නකට තන්තුවකට ඕලයකට මොකදෙන්ම අපි දන්නේ ලැම්ඩා x බෙදීමෙන් තමයි අපි දන්නේ. ඒක මොකද කියලා දුන්නේ නැහැ. ඔච්චර තමයි. ලැම්ඩා දන්නවද දීලා තියෙනවද? නැහැ. ලැම්ඩා x කියන්නේ ආතතිය විතතිය තෙරපුම ඇදිච්ච දිග වක්කර එහෙම තියෙනවද? ඔව්. ඇදුණු දිගක් තෙරපුමට කියන දිදිය තමයි. තෙරපුමකට කියන්නේ දිදියක් තමයි. හරි ඇදුණු දිග හෝ තෙරපුණු දිග දෙකම ගන්න පුළුවන්. සිම්පල් D. ස්වභාවික දිග A. හරිද? දැන් මෙතෙන්දී මොකද වෙන්නේ? සමතුලිතයි. සමතුලිත නිසා මොකද වෙන්නේ? පහළට තියෙන බලය ඉහළට තියෙන බලයට සමාන වෙනවා. T සමාන mg. सिंपल T लैम्डा D යට A හරිද? දැන් මේකේ අපි අතින් දාගත්තේ මොනවද? අපි අතින් දාගත්තේ අපි දන්නේ නැත්නම් මොකද? අතින් දාගත්තේ මම මේක දාගත්තා. මොකක්ද? ස්වභාවික දිග කියලා. තව අතින් දාගත්තේ මොකක්ද? ලැම්ඩා. දැන් නොදන්න පද දෙන්නෙක් අපි අතින් දාගෙන තියෙනවා. ඒ දෙන්නම හොයන්න පුළුවන් එක සමීකරණේ බෑ. බැරි නිසා ප්‍රශ්නයක් නෑ. අපි කරන්න පුළුවන් දේ කරනවා. අපි ලැම්ඩා බෙදීම ඒටම හදාගමු. ලැම්ඩා බෙදීම ඒටම හදාගමු. හරිද? දැන් ඔබම තිවිච්චා. හරි. ඒක ඉතින් මෙච්චරයි කරන්න පුළුවන්. මේ දීපු දත්තෙන් කරන්න පුළුවන් දේ අපි කරා. හරිද? ඔච්චරයි. ඊට පස්සේ सिकिया भवति एव वस्तु दुन्ने इहल केलवरे सिट මෙන්න මේ වස්තුව දුන්නේ ඉහළ කෙළවරේ ඉඳලා මොකද සිම්පල් h දුරක් සිරස් ඉහළින් පී ලක්ෂයක සිට දුන්න මත පතිත වීමට සැලසුවේ නම් දුන්න ප්‍රථම වරට හැර යාමට ප්‍රථම තන්තුවේ රැඳී පවතින ගතවන කාලය. දුන්නේ රැඳී පවතින ගතවන කාලය. හරිද? දැන් මෙහෙම දිනකට සාහසයක් නැහැනේ. එහෙනම් එකෙන් කරන්න පුළුවන් වැඩේ අපි කරගත්තද? ඔව්. දැන් සාහසයක් ඇති කරගන්න. ඊළඟට කියලා තියෙන අන්න කොහොමද සාහසය ඇති කරවන්නේ කියලා. හරියට කල්පනා කරන්න. වෙන්නේ මොකක්ද කියලා Taman තනියම රූපය චුට්ටක් හදලා බලන්න වෙන දේ තේරුම් ගන්න. ඊට පස්සේ කරත් එක ගන්න බයි. හරි? දැන් මේකෙන් මම උදව් කරා. ඉතුරු ටිකට ආයෙ වෙනම රූපය ඇඳලා පරිස්සමෙන් යනවා. මොකද්ද කරන්නේ? මෙහෙම ඉන්නවා. මෙයාට වඩා සිම්පල් එච්චුසකින් මේ අංශුව දෙක අත්තරනවා. අත්තරන පස්සේ මොකද වෙන්නේ? එයා මේක ඇවිල්ලා මේකේ වදිනවා.
එදින මොකද මෙතන නිශ්චලතාවය ඉන්න පුළුවන්. මේක මෙහෙම තද කරගෙන කොච්චර දරවල ඉඳන්නේ නැහැ. ඊළඟ ආයෙත් නිශ්චලතාවය ඉන්න පුළුවන් බෑ. දුන්නද කරගන්න. එහෙම ඉන්න පුළුවන්. මේ ආයෙ උඩට එනවා. බලන්න සාහචර්ය වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. කරමු බලන්න වෙලේ. ඊට පස්සේ මොකද කියන්නේ සාහචර්යයක් ඇති කරවන්න. දුන්න මෙහෙම තියෙනවා. දුන්න උඩට මෙන්න මෙතන සිම්පල් එච්චසක් දුරේ. මේක තියලා වැටෙන්න සලසන ඉතින් පිළ ලක්ෂ්‍ය කරනවා දුන්න මත පතිත වීමට සැලසුව වෙනවා. මෙයා ඇවිල්ලා මෙයාගේ වදිනවා. මෙතන ඇවිල්ලා වදිනවා. දැන් දැන් මෙතන කියනවා මෙයා නිශ්චල වෙන්නේ නැහැ. මෙයා සිරස් පහළට ගමන් කරන්න ගන්නවා. මෙතනින් පස්සේ තමයි සාහචර්ය ඇති වෙන්න ගන්න. ඔන්න සාහචර්ය ඇතිවීම කියන එක පිළිබඳව මම චුට්ටක් මෙහෙම කරනවා. ඔය අනාතරේ සාධාරණ තැන. ඉතින් මෙයා මේක තව ගිහලා තද වෙලා යම් කිසි තැනක මෙයා නවතිනවා උඩරිම තද වෙනකම් මේක මෙයාගේ ප්‍රවේගයක් තියෙනවනේ. ඒ ප්‍රවේගය ශූන්‍ය වෙනකම් මෙතන ගිහලා තද වෙනවා. හරිද? ඒක ඉස්සෙල්ලම කරන්න ඕනේ. ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. මෙතන ප්‍රවේගය හොයාගන්න. ඔන්න මෙතන ඒ කියලා දාන්න. VA. ඉන්කේන ස්කන්ධයක් නිශ්චලතාවයෙන් අත්තරින්නේ. h දුරක් පහළ මෙතන ප්‍රවේගය කියන්නේ VA වල. පහළට දාන්න v වර්ගය සමානයි u වර්ගය දන දෙකයි. අවසාන ප්‍රවේගයේ වර්ගය va වර්ගය. ආරම්භක ප්‍රවේගය වර්ගය ශූන්‍ය වර්ගය 2යි gh. ඒ කියන්නේ va කියන්නේ 2යි gh ගේ මූලය. මෙතන ප්‍රවේගය. ඒ කියන්නේ මෙහා මේ කියවෙල ගැටෙන ප්‍රවේගය කොච්චරද? තාම මෙතන පටන් ගන්න. ඉතින් මූල 2යි gh ගෙන් පටන් ගන්න. හරිද? මෙතන ප්‍රවේගය තියෙනවා. දැන් මෙයා එනවා. මට කියන මාකරේ කොහොමද? අපි x එකක් මාක් කරගන්න ඕනේ ස්ථාපනය. අචල පිළිම එකයි. මෙතන අචල පිළිම නම් පහළට x මාක් කරන්න පුළුවන්. එහෙමද කරේ? නැත්නම් අනිත් පැත්තට. කියන්නේ මෙතන ඉඳන් ඊළඟ දින දුරද මාක් කර x කියලා. ප්‍රශ්නයක් නෑ. දැන් දෙකම අචලයි. කෙනෙක්ට මෙතන ඉඳන් පහළට x මාක් කරන්න පුළුවන්. තව කෙනෙක්ට මෙතන ඉඳන් ඊළඟට x මාක් කරන්න පුළුවන්. කිසිම වැරද්දක් නෑ. එහෙමනම් මෙහෙට x dot x double dot බලහරියට මාක් කරන්න සාධාරණ තැන. එතකොට මේක mg තන්තුවේ ආතතියක් උඩට ඇති තන්තුවේ දුන්නේ තෙරපමක් උඩට ඇති. ඒක දාගන්න t dash කියලා t කියලා දාන්න එපා. මොකද අපි කලින් t කියලා දැම්මා. ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. හරිද? ඒකට මේ එකම සංකේත දාන්න එපා. එතකොට මෙතන t dash කියන්නේ lambda දැන් උදව් කරන්න. මේ දුන්න ඇදුණු හෝ තෙරපුණු දිග කොච්චරද? මෙන්න මේ චුට්ට. ඒ චුට්ට කියන්නේ කොච්චරද? මෙතන ඉඳන් මෙතෙන්ටම අපි කලින් දාගත්තා උස සිම්පල් a කියලා මතකද? සිම්පල් a. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර x නම් මේ චූටි දුර කියන්නේ කොච්චරද? a ඍණ x. a ඍණ x. හටපාඩම් කරන්න එපා කිව්වේ. x ඍණ a නෙමෙයි. අපි දාගත්ත විදිහට එන හැටියට. පැහැදිලිද? දැන් උඩ ඉඳන් කෙනෙක් පල්ලයට මාක් කරාට මේක මොකද වෙන්නේ? වෙනස් වෙනවා. තේරුණාද නැද්ද? පැහැදිලිද? හරිද? එතකොට ස්වභාවික දිගේ ස්වභාවික දිගේ හරිද? දැන් මොකද කරන්නේ? මේ අංශුවට යාට කොහෙටද දිශාව හරියට දාන්න? ඉහළටද පහළටද? ඉහළට. ඇයි ඉහළට දාන්නේ? ස්ථාපනය මාක් කරපු දිශාවට. ඉහළට. f සමානයි ඉන්නේ. ඉහළට තියෙන අසන්තුලන බලය t dash ඍණ mg. ඍණ mg එකක් තියෙනවා s දෙකට දෙන්නේ නැතුනට. හරිද? mg සමානයි mx double dot. හරිද? එතකොට t dash කියන්නේ මොකක්ද? මට කියන්න මෙතන lambda බෙදී මේ එකක් සෙට් කරන අපි අතින් දාගත්ත දෙන්න. මේ කෙලිම මෙතනින් ගෙනලා අතාරින්න පුළුවන්. mg බෙදීම d. මෙතන ගිහලා අතාරින්න. d ගානේ දුන්නද මොකද? ගිය ගානේ දීපු දත්තය. මේ දෙක අපි අතින් දාගත්තා. මේ කැලේ උඩ දාන්න පුළුවන්. හරිද?
නැත්තම් අපි නොදන්න සංකේතات එක ගාන බොරුවට හදාගෙන ඒ කියලා අපි අතින් දාගත්තා. හරිද? ඒ ඔක්කොම අතින් දාගන්න වයින් කරන්න. දැන් මේක චුට්ටක් සුළු කරන්න. x ඩබල් ඩොට් කියලා සමීකරණය හදන්න බලන්න. අන්න එතකොට දීපු සංකේතات එක්ක ටිකක් එයි. මේකෙත් ඒකත් ගෑවෙනවා ඊට පස්සේ. බලමු ඒකට මොකද්ද කරන්න පුළුවන්ද? බලන්න. මේක නම් සුදු සුළු කරන්න. සුළු කරගම දැන් මෙතන මේ mg බෙදීම d එකේ මේ ලියනගෙන සුළු කරාට පස්සේ මොන විදියට කරත් මේක කවුරු සෙට් වෙනවද? මේ a කියන එක නම් ගෑවෙනවා. සිම්පල් a ගෑවෙනවා. පැහැදිලිද? සිම්පල් a කවුද? අපි අතින් දාගත්ත සිම්පල් a. යා ගෑවෙනවා. සිම්පල් a නොගෑවෙන්න ගාන හදන්න පුළුවන්. සිම්පල් a දැන් සමීකරණෙට එන්න බෑ. ඒක අපි අතින් දාගත්තා. ඒක හරියන්නේ නැහැ. සිම්පල් a නොගෑවෙන්න ගාන හදන්න පුළුවන් කොහොමද? මෙතන ඉඳන් මෙතෙන්ට x මාක් කරලා හරියන්නේ නැහැ. උඩ ඉඳන් මෙන්න මෙතන ඉඳන් පහළට x කියලා දාන්න. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒකක් එහෙම ගෑවෙන්නේම නැහැ. තේරුණාද? ඉතින් අපි මොකද මේ ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකයි. ප්‍රශ්නයක් නැහැ. අපිට දාන්න ක්‍රමෙන් අපි හැදුවා ඉතින්. වැඩි අවුල් කියලා තේරුණා. එතන නෝට තේරුණා. මේක දාගෙනම හදාගෙන යන්න බෑ වැඩක් නැහැ නේද? ඒ ගානේ ස්වභාවික දිග දීලා නැහැ. මේක ස්වභාවික දිග තමයි. ඒක හරි. ඒක ඒ කියලා දීලා තියෙනවනේ. ඒ අපි අතින් දාගන්න. ඒ නිසා ඒවා එන්න බෑ උත්තරවල සමීකරණ වල. d එක තිබ්බට ප්‍රශ්නයක් නැහැ සිම්පල් d එක ගානේ දුන්නා. ඒ ගානේ දුන්නා. එතකොට එහෙනම් මතක තියාගන්න. මෙයා නොවන විදියට වැඩ කරනවා. මේ කරපු දේ වැරදි. එහෙමනම් මොකෝ වෙන්න ඕන? අයින් කරලා x මාක් කරපු දේ වෙනස් කරලා ආයෙම ගන්න හදන්න. වැරදුනාට ප්‍රශ්නයක් නෑ. වැරදුනා ඒක අතුපෑලින් වැරද්ද මොකද්ද කියලා සිංහලෙන් ලියා ගන්න. මේක වැරදුනේ. ඇයි ඒක? ඒක නිසා ආයෙ දෙන්න. ඒක හරි ගියේ නැති නිසා උඩේ ඉඳන් පහළට මාක් කරගමු x. දැන් මේ x කියන මොකද මේ යන ගමනේ අතර තරක් මේ අල්ලගත්ත හරි අතරමැද තැන. හරිද? එන පහළට තියෙන x ඩොට් x ඩබල් ඩොට් කරන්නේ. දැන් මොකද කරන්නේ? t කියන එකේ කොහොමද යන්නේ? ලැම්ඩා ගන්නේ ලැම්ඩා. x කියන්නේ තෙරපුණු දිග xමයි. ස්වභාවික දිගයි. දැන් බලන්න මෙතන ලැම්ඩා බෙදීම එකට කෙලින්ම දාන්න පුළුවන් මොකද? අතනින් ගෙනලා අතාරින්න. එතකොට එනවා mgx යට. දැන් අර කලින් වුණ ප්‍රශ්නේ මම ගන්නද? ඔව්. ඒ කියන්නේ කලින් වුණා ස්වභාවික දිග අපිට වැඩක් නැහැ. දැන් අංශුවට කොහෙට දාන්නද? පහළට. මොකද්ද? f සමානයි m. පහළට තියෙන අසමතුලන බලය මොකක්ද? mg ඍණ t dash. mg ඍණ t dash සමානයි මොකද්ද? m x double මොකද t dash කියලා ගන්න. mg හරිද? හරිද? දැන් අපි පහළට f සමානයි නේද? පහළට නෝ t dash කියන්නේ මේ mx double. එතකොට mm ඔක්කොම කැපිලා කියලා එළියට ගන්න ඍණ g බෙදීම d එකක් එන්නේ. එතන ඉතුරු වෙනවා x. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා ඍණ d. අපි ආපහු රිවර්ස් එකේ ගුණ කරලා බලන d d කැපිලා කියලා ඉතුරු වෙනවා x double dot. උන සමීකරණය ඍණ ඔමේගා වර්ග x ऋण k समान x डबल डॉट आकार है मैंने सारे समीकरण ये सारे समीकरण d වලට එහෙම බය වෙන්න එපා. ගානේ දීපු සංකේත වලින් මාව අතින් දාගන්න සංකේත එකක්වත් මේකේ නැහැ. සමීකරණ දානවා කියන්නේ එතනින් එහාට ගාන හදලා ඉවරයි වගේ තමයි. x डबल डॉट සමානයි ඍණ g බෙදීම d x ඍණ d. හරි මොකද කරන්නේ? හරි දැන් බලන්න සමීකරණය කියන්නේ කේන්ද්‍රයේදී x double dot සමානයි d. ඒ කියන්නේ x සමානයි d කේන්ද්‍රය.
හරිද? ප්‍රශ්න නැහැ නේ. එතකොට දැන් මොකද වෙන්නේ? මාර දුන්න මෙන්න පොළව. මේ පොළව. අර දුන්න නිසා මම දුන්න මෙහෙම හඳගන්න. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දුන්න සිරස්සද ගන්න. දුන්න අර රැලිතේ එහෙම දාලා එහෙම අඳින්න ඕනේ නැහැ. මම නිකන් තේරෙන්න ඕනේ සමහරවිට. ප්‍රශ්න නැහැ. හරි? සාමාන්‍යයෙන් පෙරසලා තියෙන දුන්න මෙහෙම. ඒක හිතන්න එපා කොහොමද ස්ප්‍රින්. ඒ පොඩි ළමයි වෙන්න එපා හරි. එහෙම ප්‍රශ්න නැහැ. ඒක ඉතින් දකින්න. එතකොට අපි වේදුර ගත්තේ සිම්පල් a කියන එක වැඩක් නෑ ස්වභාවික දේ. x කියන එක මන්නේ මෙතන නම් පහළට. මෙතන නම් පහළට කොච්චර දුරකින්ද කේන්ද්‍රය තියෙන්නේ? සිම්පල් d දුරකින්. ඉතින් පහළට සිම්පල් d දුරකින් තමයි. මොකක් තියෙන්නේද? කේන්ද්‍රය තියෙනවා කියලා අපි මම හිතනවා. දැන් මේ සිම්පල් d දුරේ මොකක් කරන ලක්ෂණයක් තියෙනවද? මතකද අර මුලදීම සම්මුතිලිතව තිබ්බ මෙතන නේද වස්තු ස්කන්ධය තිබ්බට පස්සේ. මෙන්න මෙතන තමයි ඉතින් සිම්පල් d දුර. ඒ කේන්ද්‍රය මෙතන c සෙන්ටර්. දැන් මොකද කරන්නේ? මෙතන කේන්ද්‍රය කියලා දානවා. ඊට පස්සේ සාචයක් වෙන්නත් ඕන. අපේ විස්තරය හොයාගත්තා නම් අපි අරේ කියලා දාගෙන හදාගන්න පුළුවන්. විස්තර කව කට්ටි තුන මෙතන තිබ්බා. විස්තරය ගන්න කොහොමද? විස්තරය කියන කේන්ද්‍රය අන්ත ලක්ෂණය අතර දුර. අන්ත ලක්ෂණ. ඔන්න ගොඩක් අය වරද. අන්ත ලක්ෂණයේ ලක්ෂණය මොකක්ද? එකම ලක්ෂණයයි. මොකක්ද බිඳුව වෙන්න ඕන? ප්‍රවේගයේ බිඳුව වෙන්න ඕන. ප්‍රවේගයේ ශූන්‍ය. මේක ප්‍රවේගයේ ශූන්‍ය නේද දැන් තියෙනවද? මේ චලිතයේ ගමන් මම දැන් මෙයා මෙතන උඩින් ඉඳන් ආවේ මතකනේ h එකකින්. ප්‍රවේගයේ ශූන්‍ය නේද දැන් තියෙනවද? ඔව් තියෙනවා. මෙන්න මෙතනදී ප්‍රවේගයේ ශූන්‍ය නිශ්චලතාවයෙන් නැතද? ගොඩක් ළමයි කරන්නේ මොකක්ද දන්නවද? එතෙන්දී ප්‍රවේගයේ ශූන්‍ය ගමන් හිතන හරියට අන්ත ලක්ෂණ. ඒක මෙතන ප්‍රවේගයේ ශූන්‍ය මෙතන කේන්ද්‍රය. එළම මේ දුර ආරේ විදිහ ගත්තා. ඒක අතන විතර නෑ වැඩන්නේ. ගම ගන්න තිබ්බ ගහුවා. හරි ගිලෙනවා. හරිද? වැරදි. මොකද වැරදි? මෙතෙන්ද ප්‍රවේගයේ ශූන්‍ය වුණාට මේක සාජය ගැල්ලක්. මෙතන සාජයද නැද්ද? නෑ සාජය තියෙන්නේ මොකද? සාජය පටන් ගන්න මෙතන ඉඳන් තන්තු තෙරපෙන්න දිගහැරෙන්න ගත්තට පස්සේ මෙන්න මේ තන්තුනේ මේ ස්ප්‍රින් එක දිගේ ඇතුලේ විතරයි සාජය තියෙන්නේ. එතනින් පිට මේක සාජය නැත්නම් මේක ගුරුත්ව චලනයක්. තේරෙනවද? මේ ගොඩක් ළමයි වරද්දන දෙන්න නිසා වදාන. එතකොට එහෙමනම් මෙතන අරගෙන හරියන්නේ අන්ත ලක්ෂණ. එහෙනම් මේ හරිය වෙන කිසිම තැනක ප්‍රවේග ශූන්‍ය වෙන්නේ නැහැ. ඊළඟට හිතනවා අනිත් ගොම්බඩේ. මෙතන පොළවනේ. මෙතන පොළවනේ. හිතනවා මෙයාෂෝ මෙහෙම වෙවිලා මෙතෙන් ධානි වාරයෙන් නිශ්චල වෙන්න ඕන කියලා හිතනවා. මේ හිතන දේවල් මෙතෙන්ද හිතනවා. මෙතෙන් නිශ්චල වෙන්න ඕනද? එනවා මේ වස්තු මෙහෙම ගාහන්ට මෙතන නිශ්චලම තියෙනවා. එහෙම වෙන්න ඕනද? එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් මේක මොකක්ද මේ? දුන්නක් නේ. සාමාන්‍යයෙන් දුන්නක් වුණාට පස්සේ දුන්න එයා මෙතෙන්ටම ගේනකම් ඉන්නේ. ඊට කලින් මේක කොහොමද නවත්ත ගන්න? දුන්නකට ඒ හයිය තියෙනවා. තේරෙනවද? මෙහෙම පල්ලෙහාට වෙන්න විදියක් නැහැ කියන්නේ. ඉන්න බැරිත් නැහැ පුළුවන්. හරිද? ඒ කියන්නේ මේක මේ අංශු මෙතෙන්දි ප්‍රවේගය ශුන්‍ය කියලා ගන්න ඕන. එච්චර හිතන්න එපා. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අනිවාර්යෙන්ම මතක තියාගන්න. මම හිතනවා මේ එන ගමන මෙන්න මේ වගේ හරියකට ඇවිල්ලා දුන්න තෙරපගෙන මේ වස්තුව මෙතන නවතින්නම ඕන. කියලා මම හිතනවා. මම දන්නේ නැහැ මේ දුරවල මුකුත් මම දන්නේ නැහැ. ඒක දැනගන්න නවතින්න ඕන කියලා. හරිද? දැන් මෙතනදී ලක්ෂණය මොකක්ද? ප්‍රවේගයේ බිඳුව. දුන්න උපරිම තද වෙලා තියෙනවා. දැන් මෙතන මේක නැවතිලා ඉන්න පුළුවන්ද? බෑ. දුන්නේ වික්‍රියාත්මක ශක්තියක් අපිට තියෙන මෙයා මේක උඩ යන්න ගන්න. පැහැදිලිද? දැන් මොකක්ද විස්තරය? මෙන්න මේ විස්තරය. හරිද? මේ විස්තරය ආරය කරලා හරියට වෘත කෑල්ල ගහලා පටන් ගන්න බැරි. තේරුම් ගන්න නැහැ. මේව ලියන්න දෙන්න පුළුවන්ද? මෙතෙන් ප්‍රවේගයේ බිඳුව නැහැ. ඇයි මෙතෙන් ප්‍රවේගයේ බිඳුව නඩ ගන්න බැරි? ඒවා ලියන්න දෙන්නේ නැහැ. ඒවා තර්ක. Tamanට ඕන නම් තනියම නැති මෑණන් චුට්ටක් ලියා ගන්න. තර්ක කරන්න පුරුදු වෙන්න තනියම. ඒකයි වටින්නේ. තර්කය තමයි වටින්නේ. ඇයි එහෙම ගන්න? ඇයි මෙතන ගන්නත් පුළුවන් නෝදෙන්න. දැන් මේ හිතන්නේ කෙනෙක් මේ ටික විස්තරයේ විදිහට අරගත්තොත් ඒක විශේෂයි ගන්නනේ. මේක විශේෂයි. මොකද එහෙම ගන්න එපා. විශේෂ අවස්ථා ගන්න එපා. නෝමල් එකේ මේ දැන මෙතෙන්ට එන්න පුළුවන්. මේක ගැන හිතන්න එපා. සාමාන්‍ය ප්‍රායෝගික තත්වයේදී වෙන්නේ මෙච්චර තද වෙන්නේ නැහැ. මේ හරිය වගේ තැනකදී අනිවාර්යෙන් දුන්න නවත්ත ගන්නවාම තමයි. ඒක තද වෙන්න හරින්නේ නැහැ යා. මොකද මේ බර දරා ගන්න කොහොමද? නවත්ත ගන්න. හරිනේ? හරි. මම කරමු. හදාගෙන යන්න.
ඊට ඉස්සෙල්ලා බලන්න එක අහන ප්‍රශ්න මොකක්ද? දුන්න මත පද්‍යවලින් සැලසුවේ නම් එය ප්‍රථම වරට දුන්න හැර යාමට පෙර දුන්න මත රැඳී පවතින ගත වන කාලය. මම මේ ඇවිල්ලා මෙන්න මෙතනින් දුන්නත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද වෙන්නේ? මෙහෙම තෙරකුගෙන යනවා මෙතෙන්ට වෙනකන්. ඊට පස්සේ ආයෙ මෙතන ඉන්න පුළුවන්. බෑ ආයෙ මෙහෙම මෙතෙන් තමයි මෙතෙන්ට එනවා. ඊට පස්සේ ආයෙ ගුරුත්වයට යනවා. ඇලිලා නෙවෙයි තියෙන්නේ. සම්බන්ධයක් විතරයි මෙතෙන්ට ඇවිල්ලා ආයෙ ප්‍රක්ෂිප්තයක් උසුල්. ගුරුත්වයට සිරස් වෙලා යනවා. අහන්නේ දුන්න මත රැඳී පවතින කාලය කියන්නේ මොකක්ද? මෙහෙම වැටලා මේක දිගේ මෙහෙම පල්ලයට ගිහලා ආයෙ මෙතෙන්ට වෙන කාලය. පැහැදිලිද? ඒ කාලය. එතකොට මේ කොහොමද දැන් ඒක හොයන්න ඉස්සෙල්ලා අපි දැන් මෙතන මේක සෙට් වෙන්නේ. මේ දුර අර ඒ විදිහට ගත්තා. උඩට ගහන. මේ දුර ගත්තට පස්සේ මම මෙහෙම එකක් මම මේක මෙතන මොකදලා. ගාව කොබ එකක්. දැන් ආසම වශයෙන් කව කට්ටිය හදාගන්න. එතකොට මේකේ සාචේ තියෙන මෙතෙන්ට විතරයි ඉතුරු ටික වැඩන්නේ. තේරුණා? මේ ටික වැඩන්නේ. සාචේ තියෙන ටැලි උත්තර මේ විතර තිබුණා නැති. කේන්ද්‍රය මේක. එතකොට දැන් හිතන්න මෙතන C මෙතන මම දාගන්න A B then D E හරිද? දැන් උදව් කරන්න මේ විදිහට සිම්පල් D විදිහට සිම්පල් මේකක්වත් දන්නවද? නෑ. දන්නේ නැත්නම් හොයාගන්න පුළුවන් පොටවල් පාද ගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා මම මාක් කරන්න කේන්ද්‍රය ආපාතනය කරන කෝණයයි ඕන. ඕක. එතකොට මේක ඇල්ෆා. ඇල්ෆා මේක 90යි. අනුවයි. එතකොට කේන්ද්‍රය ආපාදනය කරන කෝණය කියන්නේ 90 දෙන ඇල්ෆා. ඇල්ෆා හොයාගන්න නම් දැන් මේ දුරට අමතරව මේ තව මොකක් හරි එකක් හොයාගන්න. හොයාගන්න පුළුවන් කොහොමද? මෙතෙන්දි ප්‍රවේගය දන්නවා. ඔව් මූල 2යි GH. එතන ප්‍රවේගය දන්නවා. එහෙනම් කොහොමද කරන්නේ? මෙන්න මේ දුර වාර AE ඩොට් ඒ දුර වාර ඔමෙගා තුල තියෙනවා. ඒ ගුණ කිරීම ඔමෙගා. මොකක්ද දෙන්නේ? මූල 2යි GH. මූල 2යි GH. හරිද? මූල 2යි GH. එතකොට AE තමයි ඕන. ඔමෙගා කියන්නේ මොකක්ද? G බෙදීම D ගේ මූලය. G බෙදීම D ගේ මූලය 2යි GH. මෙයා ගණන් හදනකොට ලියන්න යටින් අනිවාර්යෙන් ඔමෙගා සමානයි මේක. හරි. හොඳයි. ඊට පස්සේ දැන් කැපෙනවනේ. G බෙදීම මූල G ට මූල G කැපෙනවා. හරිද? එතකොට AE එනවා. මොකද 2යි GH D ගේ මූලය. හරිද? ඒ මෙතන යට මූලයක් එක තියෙන යාරේ කොහොමද ගිනව මූලෙට සෙට් වෙන අතරට. තේරුණේ? අසල් G එක නේ G කැපෙන. හරි G කැපෙන. එතකොට මෙතන ඉන්නේ 2යි H D ගේ මූලය. හරිනේ? එතකොට මේ දුර හරිනේ AE හරියි. දැන් මට ලියා ගන්න පුළුවන්ද sin alpha cos alpha මොකක් කරලා ලියා ගන්න පුළුවන්? දැන් මේක දන්නවනම් අපි විස්තරය හදාගන්න ඒක නිසා විස්තරය වලට දාගන්න ඕනේ. විස්තර ගන්න පුළුවන් මේකනේ. මේක වර්ගය දර මේක වර්ගයේ වර්ගමූලය ගත්ත ගමන් විස්තරය ගන්න පුළුවන්. විස්තරය වෙන්නේ නැහැ. එළම මේ අපි ගමු tan alpha ගමුනේ. සම්මුඛ පාදය මධ්‍ය පාදය අරගෙන 2යි H D ගේ මූලය. කැමති නම් කපල කොටලා සුළු කරන්න පුළුවන් වර්ගමූල ඇතුළට D දාන්න පුළුවන් කොහොමද? D වල 2h කියලා දාන්න පුළුවන්. වර්ගමූල. හරිද? එතෙන් ඇල්ෆා හදාගන්න පුළුවන්. tan inverse D යට 2h ගේ මූලය. හරිද? ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යන කාලය දැන් ගන්න පුළුවන්. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට යන දෙපැත්තට ඕන එක. මම ගන්නම් TAB. කියන්නේ මොකද්ද? T මෙයා මෙතෙන්ද මෙතෙන්ට යන TEB. මොකද්ද? කේන්ද්‍රය ආපාදනය කරන කෝණය බෙදන්න මේ phi බෙදීම දෙක දෙන ඇල්ෆා. යට ඔමෙගා. ඉන්නේ එකට ඔමෙගා කියන්නේ D බෙදීම G. මූලය. ඒ කියන්නේ phi බෙදීම නේද? ධන ඇල්ෆා කියන්නේ මොකක්ද? ඇල්ෆා කියන්නේ මේක. ඒ කියන්නේ tan inverse අරක දාන්න. D යට 2h. දැන් මම මෙතන දැම්මේ tan inverse නේ. එනකොට ඕන නම් cos alpha sin inverse ඕන එකක් දාගන්න පුළුවන්.
ඊට පස්සේ ඊළඟට දැන් මේ මොකද්ද කරන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට එන්න. දුන්න මත රැඳී පවතින කාලයයි යන්නේ. මේක මෙතන ඉඳන් මෙතෙන්ට එන කාලය. එහෙම හරියන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳන් ආයෙ මෙතෙන්ට එවත් යන්නත් බෑ. ඒ කියන්නේ මොකද්ද? මේ ආපු කාලේ වගේ දෙගුණයක් ගත්තා නම් දුන්න මත රැඳී පවතින කාලය. මොකද්ද? 2 AD. 2 TAD. මේක දෙකෙන් ගුණ කරලා දානවා විතර. උච්චරයි. මොකක් අපඩ කරලා සුළු කරන්න යන්නේ. ඔය ගානට තිබ්බනම් ඇති අර උත්තරේ දාන්නවා. මේක මෙහෙම වෙනවා. දුන්න මත රැඳී පවතිනවා කියන්නේ මෙතන නම් මෙතෙන්ට ඇවිල්ලා ආයෙ මෙතන නම් මෙතෙන් ගිහින් එළියට යන්නත් ඕන. පැහැදිලිද? ඉක්මන් කරා. ඒකේ කාරණේ මේක දෙකෙන් ගුණ කරලා දාන්න මම උත්තරේ දෙකෙන් ගුණ කරලා දෙන්නේ. ටික වෙනස් ගණන් හරිද? මේ ගණන් පුළුවන් නම් ආයෙ හදන්න නැවත. ඔන්න මේවා පුළුවන් වෙනවා. තව එකපාරක් හරි තනියෙන් හදන්නකො. පාස් පේපර්ස් මොනවද කියලා ඉතින් ඊට පස්සේ තව මේක කියලා දෙන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් තාම සමීකරණ විසඳීමට ඒව ගියේ නැහැ. 11 වෙනි ප්‍රශ්නේ. ටග්ගාල පටන් ගන්න කරගෙන යනවා. ඒක ඉතින් මේ මූලික දේවල් පුළුවන් වෙනවනේ දෙන්න යන්නේ ඉතින්. තේරුම් ගැනීමයි මෙතන වැදගත් වෙන්නේ. වෙන්නේ මොකක්ද කියන්නේ?